පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මය සම්පූර්ණයෙන්ම ලඝු වෙන්නේ හිත නිවා ගන්න තැනකටයි. ඊට වඩා කිසිම ඉලක්කයක් බුදුදහමේ ඇත්තේ නැහැ. එකම ඉලක්කය තමයි සම්පූර්ණයෙන්ම හිත නිවා ගන්න එක. එතකොට හිත නිවා ගන්න ශ්‍රාවකයෙකුට අදාළ වැඩපිළිවෙල භාග්‍යවතුන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එතකොට උන්වහන්සේ පැහැදිලි කරන ධර්මය සම්පූර්ණයෙන්ම Tamanගේ ජීවිතය තුළ ගලප ශ්‍රවණය කළාට මදි. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය තුලින් පින්වත්නි ශ්‍රාවකයාට ඇති වෙන්නේ සුතමය ඥානයක්. ඒ සුතමය ඥානයක් විතරක් තිබුණා කියලා බුද්ධ ශ්‍රාවකයෙකුට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සුතමය ඥානයේ තියෙන ශ්‍රාවකයා ඒ ලබා ගන්න දැනුම තුල චින්තාමය ඥානයක් විදියට ඒක දියුණු කරගන්න. චින්තාමය ඥානයක් කියලා කියන්නේ ඒක Tamanගේ ජීවිතයෙන් ගලපන්න ඕන. ඒ කියන්නේ මේ කියන ධර්මයේ තම තමාගේ ස්වකීය ජීවිතයෙන් ගලපගෙන යනකොට තමයි මේ ඥානෙ ස්ථාවර වෙන්නේ. ඊට පස්සේ ඒක භාවනාමය වශයෙන් වැඩිමක් වශයෙන් Tamanගේ ජීවිතේ පුහුණු කරගන්න ඕන. අන්න එතකොට තමයි ධර්මයේ අග්‍ර ප්‍රතිලාභය ලබා ගන්න පුළුවන් වෙන්නේ. తాවකාලිකව දැන් මේ බණ ටික අහගෙන ඉන්නකොට යම් කෙනෙකුට తాවකාලිකව ධර්මයේ තුලින් යම් ආස්වාදයක් ඇති වෙලා ධර්මයේ තුලින් යම් නිවීමක් ඇති වෙන්න පුළුවන්. දැන් මේ බණ අහගෙන ඉන්න වෙලාවට රාගය නැහැනේ. ද්වේෂය නැහැ. මෝහය නැහැ. දැන් බණ අහන වෙලාවට රාග, දේශ, මෝහ මොකුත් ඔබට ඇති වෙන්නේ නැහැ. තණ්හාවක් නැහැ. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා ආදී මේ බාහිර ලෝකයේ ග්‍රහණය කරගන්න ආකෘතියේ තණ්හාවක් මේ වෙලාවේ ඔබට නැහැ. ඒ කියන්නේ తాවකාලිකව ඒකට කියන්නේ තදංග වශයෙන් යට වෙලා කියලායි. තදංග ප්‍රහාණයක් තියෙනවා. ඒ කියන්නේ తాවකාලිකව ප්‍රහාණය වෙලා. හැබැයි දැන් බණ ටික අහලා ඉවර වෙනකොටම ඒ తాවකාලික ප්‍රහාණය අවසන් වෙනවා. ඒතොර මේ తాවකාලික ප්‍රහාණය අවසන් වුණාට පස්සේ පින්වත්නි, ඒ ශ්‍රාවකයාගේ ජීවිතය තුළ ඒ తాවකාලික ප්‍රහාණයත් සමගම එයාගේ අභ්‍යන්තරය තුළ සම්පූර්ණයෙන්ම Tamanගේ ජීවිතේ නැවත නැවත ආයෙ කෙලෙස් ඇවිසි එන්න පටන් ගන්නවා. එතකොට తాවකාලිකව ප්‍රහාණය වෙච්ච ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීම මත එයාගේ අභ්‍යන්තර චිත්තසංතානය තුල අභ්‍යන්තර හෘද සාක්ෂිය තුල තමන්ගේ අභ්‍යන්තර චිත්තසංතානය තුලින් ගොඩනගා ගන්න ජීවන දර්ශනය තුල විස්කම්බන වශයෙන් පවතින ක්ලේශයන් පවතින්න පුළුවන්. එතකොට විස්කම්බන වශයෙන් පවතින ක්ලේශයන් කියලා කියන්නේ ඒක බොහෝ කාලයකට ඒ කෙලෙස් ඇති වෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට ඒක ධ්‍යානයක් වගේ ආධ්‍යාත්මිකව හිතක් උපදවාගත්ත ශ්‍රාවකයාට ඒ ධ්‍යානසිතේ ආනුභාවයෙන් බොහෝ කාලයක් කෙලෙස් ඇති නොවන විදියට හිත සකස් වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ බොහෝ කාලයක් කෙලෙස් ධර්මයන් ඇති නොවන විදියට. සමහර අයගේ මුලා වෙනවත් දැන් මට කෙලෙස් ඇත්තෙම නෑ මම දැන් රහත් වෙලා වෙන්න ඇති කියලා. ඒකයි සමහර හාමුදුරුවෝ අවුරුදු 60ක් 65ක් එක දිගට ධර්මයේ පුහුණු කරපු අය ඉඳලා තියෙනවා. ඒ ධර්මයේ පුහුණු කරපු අයගේ ජීවිතේ ඒගොල්ලෝ මුලාවටපත් වෙලා ඉඳලා තියෙනවා මම දැන් රහත් වෙලා කියලා. නමුත් ඒ අයගේ ජීවිතේ එහෙම ආධ්‍යාත්මික ප්‍රවේශයක් තිබුණේ නැහැ. සෑහෙන කාලයකට අර හිත හුරු කරපු නිසා ඒ හුරු කරපු ආනුභාවයෙන් පුහුණු කරපු ආනුභාවයෙන් එයා හිතුවා මම දැන් අවබෝධයටපත් වුණා කියලා. අර ධානාසිතක තියෙන ප්‍රබලභාවය නිසා කෙලෙස් නැවත ඇති නොවන විදියට හිත හැදිලා තියෙනවා. ඊළඟ එක තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා සම්පූර්ණයෙන්ම කෙලෙස් ප්‍රහාණය කිරීමක් ගැන. ඉතිරි නොවීම සම්පූර්ණ කෙලෙස් ප්‍රහාණය කිරීමක් ගැන. අන්න එතනට තමයි බුද්ධ ශ්‍රාවකයා හිත හදාගන්න අවශ්‍ය වෙන්නේ. දැන් අද මේ දේශනා කරන දේශනාව පින්වත්නි තියෙන සංයුක්ත නිකායේ. සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ තියෙනවා සලායතන සංයුක්තය කියලා කොටසක්. සලායතන සංයුක්තයේ තියෙනවා යවකලාපී සූත්‍රය කියලා සූත්‍රයක්. දැන් මේ යවකලාපී සූත්‍රයේ දවසක් හමාරක් කතා කරන්න ඕන දහම් කොටසක් තියෙන්නේ. නමුත් අපිට මේ ලැබෙන කාලයත් එක්ක අපි යම් අදහසක් මතු කරගන්න උත්සාහ කරනවා.
මේ උත්සාහය යම් ශ්‍රාවකයෙකුට ජීවිත අවබෝධයේ පිණිස උපකාරයක් වෙයි. සත්‍ය අවබෝධයේ පිණිස යම් උපකාරයක් කරගන්න පුළුවන් අවශ්‍ය ශ්‍රාවකයෙකුට මේක හොයලා බලන්නත් පුළුවන්. විමර්ශනය කරලා බලන්න පුළුවන්. මේ යව කලාපයේ සූත්‍රයේ තියෙන යව මිටියක් සම්බන්ධව. කියන්නේ හතරමං හන්දියක යව වේලෙන්න දාලා තියනවලු. එතකොට මේ යව වේලෙන්න දාලා තිබ්බාම මිනිස්සු 6 දෙනෙක් ඇවිල්ලා මේ යව මිටිය තලනවලු. එතකොට 6 දෙනෙක් දඬු ගෙනල්ලා ඒ කියන්නේ තලන ලීයක් ගෙනල්ලා හොඳට තැලෙන්න මේ 6 දෙනාම එකතු වෙලා යව ටික තලනවා. එතකොට මේ යව ටික තැලුවට පස්සේ තවත් පස්සේ මිනිස්සෙක් ඉනවලු. ඒ මිනිස්සේ ඇවිල්ලා ආයෙත් මුල ඉඳලා තලාගෙන යනවලු. මොකද බැරි වෙලා හරි කොතන හරි නොතැලුණු කොටසක් තිබ්බොත් එහෙම ඒ ටිකක් තලන්න ඕන කියලා 7 වෙනි එක ඇවිල්ලා ආයෙ තලාගෙන යනවා කියනවා. එතකොට මේ යව ටික හතරමං හන්දියක දාලා තියෙද්දි මේ ටික 7 දෙනෙක් විසින් තලනවා කියනවා. 6 දෙනෙක් තලාගෙන යනවා තලන ලීයක් අරගෙන එහෙමත් නැත්නම් දණ්ඩක් අරගෙන 7 වෙනි කෙනා ආයෙ තලන්න පටන් ගන්නවා. එතකොට මේ යන්තම් හරි එහෙම මෙහෙන් යව හැලිච්ච නැති තැනක් තියෙනවා නම් ඒ ටිකත් තැලිලා යනවා. ඉතින් මේ විදිහට පින්වත්නි යව තලන තැලීමක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ආයතන ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කරපු විග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ 7 වෙනි පුද්ගලයා මේක මනාකොටම තලනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරලා මතක් කරනවා පින්වත් මහණෙනි ස්තේයතාපි භික්ඛවේ පින්වත් මහණෙනි ඒව මේවකෝ භික්ඛවේ අසුතවා පුතුග්ජනා අශෘතවත් පෘථග්ජනෙක් චක්කුස්මින් හඤ්ඤේති මනාපමනාපේහි රූපේහි ඒ පුද්ගලයා මනාප අමනාප රූපයෙන් මනාප අමනාප වශයෙන් ඇසමුල් කරගෙන රූපය ඇතුළට ගන්නවා කියනවා. ඒක කරන්නේ අශෘතවත් පෘථග්ජනයා. ඇත්තට මේ දේශනාවේ තියෙනවා ඒ පුද්ගලයා ඇසෙන් තලනවා. හරියට යව මිටිය තලනවා වගේ ඇස හරහා තලනවා. දැන් මේක ගැඹුරු දේශනාවක් වඩාත් සරල කරලා අපි දේශනා කරන්න උත්සාහ කරනවා. ඇසෙන් තලනවා, කනෙන් තලනවා, නාසයෙන් තලනවා, දිවෙන් තලනවා, කයෙන් තලනවා, මනසින් තලනවා. මේ තැලීම කරන්නේ බාහිර ලෝකය. ඇසට මුණ ගැහෙන රූපය තමයි මේ පුද්ගලයා මේ විදිහට ඇස හරහා තලන්නේ. හරියට යව මිටිය 6 දෙනෙක් එකතු වෙලා හිතේ හැටියට තලාගෙන යනවා වගේ. දැන් මේ විදිහට ඇස මුල් කරගෙන අත්දකින අත්දැකීම මේ දේශනාවේ තියෙනවා අසුතවා පුතුජනා චක්කුස්මින් හඤ්ඤේති මනාපමනාපේහි රූපේහි මනාප අමනාප වශයෙන් ඇසෙන් දකින රූපය තැලීමක් කරනවා කියනවා. හඤ්ඤේති තැලීමක් කරනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා සචේසෝ භික්කවේ අසුතවා පුතග්ජනෝ ආයතින් පුනබ්බවාය චේතේති. ඊට පස්සේ අර යව තලන තැනට යන්තම් හරි නොතැලුණු කොටසක් තියෙනවා නම් 7 වෙනි එක ඇවිල්ලා ආය තලාගෙන යනකොට මනාකොටම යව ටික තැලෙනවා කියලා අපි කිව්වනේ. ඒ වගේ 7 වෙනි පුද්ගලයාත් ඇවිල්ලා තලනවා කියනවා. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා සචේසෝ භික්කවේ අසුතවා පුතුග්ජනෝ අශෘතවත් පෘථග්ජනයා ආයතින් පුනබ්බවාය චේතේති. නැවත නැවත අශෘතවත් පෘථග්ජනයා මතු භවයේ ගැනත් ප්‍රාර්ථනා කරනවා කියනවා. කොහොමද මතු භවයේ ප්‍රාර්ථනා කරන්නේ? අනේ මට මේ වගේම ඇස් ලැබෙනවා නම් හොඳයි. මට මේ වගේම ශරීරාංගෝපාංග ලැබෙනවා නම් හොඳයි කියලා මතු භවයේ ගැනත් අශෘතවත් පෘථග්ජනයා කල්පනා කරනවලු. එතකොට මේ කල්පනා කරන්නේ මොකක් නිසාද පින්වත්නි? අසුතවා පුතුග්ජනෝ. එයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් නෙමෙයි. එයාට තේරෙන්නේ මේ වගේම ඇසක් හම්බුණත් ඇස ASCII ඇස කියන්නේ දුකට කියන පర్యాయ වචනය කියලා එයාට තේරෙන්නේ නැහැ. පින්වත්නි ඇස කියන්නේ දුකට කියන පర్యాయ වචනයක්. සලායතන කියලා කියන්නේ දුක කියන එකයි. මොකද මේ ලෝකේ ඇස හරහා තමයි දුක අත්විඳින්නේ අපි. සලායතන කියන්නේ මේ කියන්නේ කාගේ කතාන්දරයේද? මේ කියන්නේ තම තමාගේ ස්වකීය කතාවයි මේ කියන්නේ. ඇස කන නාසය දිවකය මනස කියලා කියන්නේ දුකට කියන වචනයක්. සලායතන හට ගැනීම ආයතනවල පහළවීම කියලා කියන්නේ දුකේ පහළවීමයි. එතකොට ආයතනවල නිරෝධය කියලා කියන්නේ දුකේ නිරෝධයයි.
ආයතන නිරුද්ධ කරන ප්‍රතිපදාව තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් පටන් ගන්න ආර්ය ශ්‍රාංගික මාර්ගය. එතකොට මේ ලෝකේ අපි හැම වෙලාවකම පින්වත්නි මේ ඇස හරහා කන හරහා දිව හරහා කය හරහා මනස හරහා මේ ලෝකේ තැලීමක් කරනවා. ලෝකේ තලන්නේ ඇස ඉදිරියට එන රූපයයි අපි තලන්නේ. හරියට යව තලනවා වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරනවා, විසඳනවා කොහොමද? අස්මීති භික්කවේ මඤ්ඤත මේතං මහණෙනි. අස්මීති කියන්නේ මොකද්ද? අස්මීති කියලා කියන්නේ පින්වත්නි මම වෙමි කියන හැඟීම. අස්මීති කියන්නේ මොකද්ද? මම වෙමි කියන හැඟීම. එතකොට මම වෙමි කියන හැඟීම කියන්නේ මේ දේශනාවේ තියෙනවා මඤ්ඤත මේතං. මඤ්ඤත මේතං කියන්නේ මම වෙමි කියන අදහස හැඟීමක් කියනවා. මම වෙමි කියන එක මොකද්ද? ඒක හැඟීමක් කියනවා. ඒක ඇත්තටම රූපේ තියෙන දෙයක් නෙමෙයි කියනවා. දැන් මේ මම වෙමි කියලා අපි හිතනවා රූපේ තියෙන දෙයක් විදියට. දැන් සාමාන්‍යයෙන් අසුරුතවත් පෘථග්ජනෙක් එළියේ දකින රූපේ මගේ ආත්මය කියලා ආත්මීය ස්වභාවයෙන් යල්ලන්නේ. ඒකයි මේ දේශනාවේ තියෙන්නේ අස්මීති භික්කවේ මඤ්ඤත මේතම් මහණෙනි මම කියන හැඟීම මම වෙමි කියන හැඟීම මඤ්ඤණාවක් කියනවා. ඒක නිකම්ම ඇති වෙලා නැති වෙලා යන සිතුවිල්ලක් විතරයි කියනවා. ඇත්තටම පින්නන්නේ මේක සිතුවිල්ලක්. මේක මේ බාහිර රූපේ තියෙන දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අසුරුතවත් පෘථග්ජනෙකුට හිතනවා මේක බාහිර රූපේ තියෙන දෙයක් විදියට. මේක ඇත්තටම බාහිර රූපේ තියෙනවා කියලා එයාට හිතෙනවා. නමුත් රූපේ නම් ඇත්තටම මම කියන හැඟීම තියෙන්නේ ඒ රූපේ දකින හැමෝටම මම කියලා හැඟීමක් තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. ඒ වුණාට හැමෝටම හැම රූපයක් ගැනම මම වෙමි කියලා හැඟීමක් නැහෙනේ. මගේ කියලා හැඟීමක් නැහෙනේ. එහෙමනම් අපට තේරෙනවා රූපේ නෙමෙයි අර්බුදේ තියෙන්නේ. රූපේ දිහා බලන විදිහ අනුවයි අර්බුදේ තියෙන්නේ. මේ ආයතන 6 පිළිබඳ යථාර්ථවාදීව යම් කෙනෙකුට තේරුණාට පස්සේ මේ ආයතන 6 තුල දැන් අපි හදාගත්ත සංකල්ප ටිකක් මේ තියෙන්නේ. ඇතුලේ තියෙන දෙයක් විදිහට අපිට පෙනුනට මේක සංකල්ප ටිකක්. ඕක මේ දේශනාව යවකලාපී සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා. උන්වහන්සේ කියනවා සුරාසුර යුද්ධයක් තිබ්බලු. ඒ සුරාසුර යුද්ධයේදී සමහර කාලවල අසුර පිරිස දිනුවලු. සමහර කාලවල සුර පිරිස දිනුවලු. දැන් මේ යුද්ධයේදී යුද්ධයට යන්න කලින්ම වෛශ්‍රවණ මේ සතරවරන් රජදරුවන්ටත් නායකත්වයේ දෙන සක්‍රදේවේන්ද්‍රයා කිව්වලු Tamanගේ දිව්‍ය පිරිසට කතා කරලා පින්වත් දෙවිවරුනි නුඹලා දැන් යුද්ධයට යන්නයි ලෑස්තිය. යුද්ධයට ගියාට පස්සේ බැරි වෙලා හරි මේ යුද්ධෙන් ඔබලා දිනුවොත් එහෙම වේපචිත්ති කියන අසුරින්දයා එයා තමයි අසුරයන්ට නායකත්වය දෙන්නේ. වේපචිත්ති කියන අසුරින්දයා පස්පොලකින් ගැට ගහලා මං ඉස්සරහට අරන් ඉන්න කියනවලු. ඒ කියන්නේ යුද්ධයට නායකත්වය දෙන ප්‍රතිවිරුද්ධ පැත්තේ නායකයා, ඒ කියන්නේ වේපචිත්ති අසුරයාව පස්පොලකින් ගැට ගහලා මං ඉස්සරහට අරගෙන ඉන්න කියනවලු. ඒතර මේ යුද්ධයට යන්න කලින් තමයි සක්‍රදේවේන්ද්‍රයා මේ කතාව කියන්නේ කියනවා. ඊට පස්සේ මේ විදියටම අසුර පිරිසට නායකත්වයේ දෙන වේපචිත්ති අසුරන් නායකයාත් කියනවලු Tamanගේ යුද්ධයට යන අසුර පිරිසට කතා කරලා උඹලා දැන් යුද්ධයට යන්නේ උඹලා ඔය යුද්ධෙන් දිනුවට පස්සේ ඔය මහා ලොකුවට කතා කරන සක්‍රදේවේන්ද්‍රයා පස්පොලකින් ගැට ගහලා මං ඉස්සරහට අරන් වරෙල්ලා. මං ඉස්සරහට අරගෙන වරෙල්ලා. එතකොට මං ඊට පස්සේ කරන්න ඕන දේ මං බලා ගන්නම් කියලා අසුර නායකයාත් කිව්වලු වේපචිත්ති අසුරින්දයා. දැන් මේ අය යුද්ධයට ගියාලු. යුද්ධයට ගියාම අසුර පිරිස පෙරදුනාලු, සුර පිරිස දිනුවලු. ඊට පස්සේ මේ සුර පිරිසේ නායකයා වෙච්ච සක්‍රදේවේන්ද්‍රයා කිව්වනේ පස්පොලකින් ගැට ගහලා ඔය වේපචිත්ති කියන අසුරින්දයාව අරන් එන්න කියලා. දැන් වේපචිත්ති අසුරයාව අරගෙන එනකොට දැන් වේපචිත්ති අසුරයාව දැන් අරගෙන එනවා. අරගෙන එනකොට දැන් පස්පොලකින් බන්ධනයක් පස්පොලකින් ගැට ගහලා තියෙන්නේ. බැරි වෙලා හරි මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ බන්ධනේ කොච්චර සියුම්ද කියනවා නම් මොනතරම් මේ බන්ධනේ සියුම්ද කියනවා නම් මහණෙනි
යම් වෙලාවක වේපචිත්ති අසුරින්දයාට හිතුනොත් නෑ නෑ අපි වැරදි. අපි අසත්පුරුෂයි. අපි මේ දෙවිවරුත් එක්ක පැටළුනේ එක හරි නෑ. අපේ අතේ තමයි වරද තියෙන්නේ කියලා යන්තම් හරි අර වේපචිත්ති අසුරයාට අදහසක් ආවොත් මේ ගැට ටික ලිහෙනවලු. ඒ ගැට ටික ලිහිලා කෙලින්ම සුර භවනීදී සියලු සැප සම්පත් සහිතව සුර දේවේන්ද්‍රයෙක් විදියට පෙනී ඉන්නවලු. ඒ කියන්නේ දැන් මේක බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේක ඔබට කොච්චර තේරෙනවද දන්නේ හැඟීමකින් මේ ගැටේ ලියන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ සිතුවිල්ලක් හදාගත්තොත් දැන් අපි නම් මොකක් හරි ගැට ගහලා තිබ්බොත් සිතුවිල්ලක් හදලා සිතුවිල්ලකින් අපිට ඒ ගැටේ ලියන්න බෑනේ. අපි එතනට ගිහින් ඒ ගැටේ බුරුල් කරලා ලියන්න එපාය. මේ බන්ධනය බැඳීම කොච්චර සියුම්ද කියනවා නම් සිතුවිල්ලකින් පුළුවන්ලු මේ ගැටේ ලියන්න. සිතුවිල්ලක් ඇති කරගන්න විතරයි තියෙන්නේ කියනවා. එච්චරට සියුම් කියනවා මේ ගැටේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි ඒ ගැටේ කොච්චර සියුම්ද සිතුවිල්ලකින් ලියන්න පුළුවන් නම් ඒ බඳු ගැටයක් කොච්චර සියුම්ද මහණෙනි ඊටත් වඩා සියුම් බන්ධනයක් කියනවා මේ මාර බන්ධනේ. ඊටත් වඩා සියුම් බැඳීමක් කියනවා මේ පුද්ගලයා තුළ ඇති වෙන මාර බැම්ම. මොකද්ද මේ මාර බැම්ම? ඔන්න ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. මොකක්ද මේ මාර බැම්ම? ඒ මාර බැම්ම තමයි පින්වත්නි අස්මීති භික්කවේ මඤ්ඤත මේතං මම වෙමි කියන මාර බැම්ම ඊට වඩා භයානකයි කියනවා. දැන් හැම වෙලාවකම මම වෙමි කියන හැඟීමක් අසෘතවත් පෘථග්ජනෙකගේ හිතේ පවතිනවා පින්වත්නි. හැම වෙලාවකම මම වෙමි කියලා හිතනවා. දැන් උදාහරණයක් විදිහට ගන්න ඇසින් ගන්න මේ කාරණේ. ඇසයි රූපයයි දෙක එකතු වීම නිසා චක්කු විඥානය කියලා එකක් පහළ වෙනවා. මේ තුන පහළ වෙනකොට අසෘතවත් පෘථග්ජනෙක් එක්ක රූපේ පැත්තෙන් හිට ගන්නවා. මටනි ওই රූපේ අයිති කියලා රූපේ පැත්තේ හිට ගන්නවා. එක්කෝ ඇස පැත්තේ හිට ගන්නවා මටනි ඔය පේන්නේ කියලා. එක්කෝ එයා හිත පැත්තෙන් හිට ගන්නවා මට තමයි හිතෙන්නේ කියලා. දැන් බලන්න ඔය ආයතන 6 හරහාම ඔය තුන් තැනින් එක තැනක අපි හැම වෙලාවකම නවතිනවා. ඒ නවතින්නේ මම වෙමි කියන හැඟීම තියෙන නිසා. ඒ නැවතිලා නිකම්ම නවතිනවා නම් පින්වත්නි ඒත් කමන්නේ. නැවතුණා කියන්නේම ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 මුල් කරගෙන ඒ ආයතන 6න් තුලින් ආයතන 6 තුලින් අත්දකින අත්දැකීම් ලෝකයේ තුල එක්ක රාගය හදනවා එක්ක ද්වේෂය හදනවා එක්ක මෝහය හදනවා. එතකොට දැන් මේකේ මේ ආයතන ක්‍රියාවලිය තුල තණ්හාව හදනවා. එතකොට මේ තණ්හාව හදනකොට ඒ එක්ක ඇසින් යා ඇසේ මුල් කරගෙන රූප තණ්හා හදා ගන්නවා. කන මුල් කරගෙන එක්ක ශබ්ද තණ්හා හදා ගන්නවා. නාසය මුල් කරගෙන ගන්ධ තණ්හා හදා ගන්නවා. දිව මුල් කරගෙන රස තණ්හා හදා ගන්නවා. පින්වත්නි මේ ඔක්කොම වෙන්නේ මේක මඤ්ඤණාවක් හැඟීමක් කියලා අපිට තේරුම් ගන්න බැරි වෙච්ච නිසා. මේ අපේ හිතේ ඇති වෙන හැඟීමක්. ඒකනේ වාරේ හන්දියක හිටගෙන ඉන්නවා කියලා ලස්සන ගෑනු ළමයෙක්. ඒතකොට ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා. ඔතන තව ගෑනු කෙනෙකුත් ඉන්නවා. ඔන්න එක්කනයි. තව ඔතන ඉන්නවා ටිකක් ඔළුව අවුල් වෙච්ච මිනිස්සෙකුත් ඉන්නවා. ටිකක් පොඩ්ඩක් අර දෙයක් දැනුමක් තේරුමක් නැති මිනිස්සෙක්. දෙයක් කිව්වට දැක්කට තේරෙන්නේ නැති මිනිහෙකුත් ඔතන ඉන්නවා. දෙන්නයි. ඔතන ඉන්නවා හොඳ කඩවසන් තරුණයෙක්. ටිකක් තරුණියක් දැක්කහම තරුණියක් බලාපොරොත්තු වෙන කොල්ලෙකුත් ඔතන ඉන්නවා. 3යි. ඔතන ඉන්නවා භාවනා කරන කෙනෙකුත්. 4යි. ඔතන ඉන්නවා රහතන් වහන්සේ කෙනෙකුත්. අපි එහෙම උපකල්පනයක් කරගමු. දැන් මේ කාන්තාව ආසන්නයේ කීප දෙනෙක් ඉන්නවා. දැන් මේ ලස්සන කාන්තාව හරිම හොඳට ඇඳලා පිළිවෙලයි, කොණ්ඩෙත් හොඳයි, හැමත් හොඳයි, ඇඟත් හොඳයි, ඔක්කොම හොඳයි මේ ගෑනු කෙනාගේ. මේ කාන්තාව ගැන අර තරුණයා දකිනකොට ඒ තරුණයාට පින්වත්නි කොහොමද පේන්නේ? කොහොමද පේනව ඇත්තේ? ඒ තරුණයාට පේන්නේ ශාමයා හරි ලස්සනයි. මෙයාගේ කොණ්ඩේ ලස්සනයි. මෙයාගේ හැම ලස්සනයි. මෙයාගේ ඇඟ ලස්සනයි. මෙයාගේ ඇඳුම ලස්සනයි. මිච්ඡර ලස්සන කෙනෙක් මට ලැබෙනවා නම්
අන්න බලන්න. ඒ තරුණයාට පෙනුනේ රාගයට බර විදිහටයි. ඒ තරුණයාට පෙනුනේ රාගයට බර විදිහටයි. එතකොට මේ තරුණයා දැක්කේ රාගයට බර විදිහටයි. දැන් මේ එකම කාන්තාව දිහා බලන විදිය බලන්න. ඔය අතර හිටිය තව කාන්තාවක්. ඒ කාන්තාව දැන් අර තරුණයාට නිකන් සොම්නසක් හටගත්තා. රාගයට බර නිකන් සුඛාස්වාදයක් හටගත්තා. මේ වගේ කෙනෙක් එක්ක මට පුළුවන් නම් විවාහ වෙන්න. මේ වගේ කෙනෙක් මගේ වෙනවා නම් එහෙම තමයි අර කොල්ලට හිතුනේ. මෙතන හිටියනේ තව කාන්තාවක්. ඒ කාන්තාවට සමහර විට දොම්නසක් ඇති වෙන්න පුළුවන්. මේ දොම්නසක් කියන්නේ නිකන් පටිගයක් වුණත් ඇති වෙන්න පුළුවන්. මෙයා ලස්සනයි. දැන් මට එච්චර ලස්සනක් නැහැ. මෙයා හැඩයි. මට කෝ එහෙම හැඩයක්. මෙයාගේ හැම ලස්සනයි. මට මෙහෙම හැමක් නැහැ. මෙයාගේ කොණ්ඩේ ලස්සනයි. මට මේ වගේ කොණ්ඩයක් නැහැ. එතකොට එයාට අර කාන්තාව දකිද්දී නිකන් දොම්නසක්. දැන් බලන්න තරුණයාට සොම්නසක් ඇති වෙනවා. මේ කාන්තාවට දොම්නසක් ඇති වෙනවා. ඊට පස්සේ පින්වත්නි මේක දකින මේ සිද්ධිය දකින මේ කාන්තාව දකින අර ටිකක් ඔලුවක් නැති නිකන් වැඩි දෙයක් හිතන්න කල්පනා කරන්න පරිකල්පන ශක්තියක් නැති මිනිස්සයා දැක්කාම එයාට නිකන් උපේක්ෂාවක් ඇති වෙන්න පුළුවන්. එතකොට කෙනෙක් කියන්න පුළුවන් උපේක්ෂාව නම් හොඳයිනේ කියලා නෑ. ඒ උපේක්ෂාව අඥාන උපේක්ෂාවක්. රූපේ යථාර්ථය දකින්න බැරි උපේක්ෂාවක් ඒක. ඒක ඥානවන්ත උපේක්ෂාවක් නෙමෙයි. ඒතර අර ටිකක් ඔළුව අවුල් වෙච්ච දෙයක් කල්පනා කරගන්න බැරි අනුවන මිනිස්සයා අර කාන්තාව දැක්ක නිකන් උපේක්ෂාවේ. ඒකම අර භාවනා කරන කෙනා දැක්කොත් ඒ භාවනා කරන කෙනාට පේන්නේ ධාතු කොටස් ටිකක්. දෙතිස් මහා කුණප කොටස් ටිකක්. ඇයි අර රහතන් අර හාමුදුරු කෙනෙක් භාවනා කරගෙන ඉන්නකොට එතනින් අහන්නේ මේ හාමුදුරනේ මෙතනින් මේ කාන්තාවක් යනවත් දැක කියලා ඇහුවම උනාන්ති කියලා තියෙනෝනේ කාන්තාවක් නම් දැක්කේ නෑ අරතකිල්ලන් නම් දැක්ක කියලා. එතකොට ඒ හාමුදුරුවෝ දැක්කේ ඒ හාමුදුරුවෝ වඩන කර්මස්ථානයේ තුලින් ඒක දැක්කේ. ඒතොර අර භාවනා කරපු කෙනෙකුට යෝගාවචරයෙකුට දැක්කහම මේ කාන්තාව දකිද්දි නිකන් ධාතු කොටස් ටිකක් ඊට පස්සේ දෙතිස් මහා කුණප කොටස් ටිකක් විදිහට දකින්න පුළුවන්. රහතන් වහන්සේ ඕක දැක්කොත් දැකීම් මාත්‍රයක් විතරයි. දැක්කා කියන තැන සුතේ සුත මත්තම් භවිස්සති. දැක්කා කියන තැන අතෑරිනවා. දැන් බලන්න මේ කොහොමද පින්වත්නි මම වෙමි මගේ ආත්මයයි රූපේට පණවන්නේ කොහොමද? රූපේට පණවන්න පුළුවන් රූපයේ තියෙන දෙයක් නම් මම බලන විදිය අනුවයි ඒ தත්ත්වය ඇති වෙන්නේ. මගේ බැලීමේ අවුලක් මිසක් රූපේ අවුලක් නෙමෙයි තියෙන්නේ. දැන් බලන්නකෝ මේ කාන්තාව දිහා බලනකොට එක්කෙනෙකුට රාගයත් එක්කෙනෙකුට පටිගයත් එක්කෙනෙකුට උපේක්ෂාවත් එක්කෙනෙකුට මේ යථාර්ථවාදීව නිකන් භාවනා කර්මස්ථානයක අදාළ නිමිත්තට ආවේශ වෙච්ච ස්වභාවයකුත් තවත් උත්තමයකට දැකීම් මාත්‍රයක් පමණයි. දැක්කා කියන තරම දැකලා අතහැරලා යනවා. දැකීම තුලම අතහැරලා යනවා. එහෙමනම් අපට පේනවා අපි මේ හිතාගෙන හිටියට මේක දැන් ඒකයි මේ දේශනාවේ තියෙන්නේ. මේ දේශනාව දිග දේශනාවක්. මේකේ තියෙනවා අස්මීති භික්කවේ මඤ්ඤත මේතං. අස්මීති මම වෙමි කියන හැඟීම නිකන් හැඟීමක් විතරයි කියනවා. ඒක බාහිර රූපේටවත්, බාහිර ශබ්දේටවත්, බාහිර ගඳ සුවඳටවත්, බාහිර රසයටවත්, බාහිර පහසටවත්, බාහිර සිතුවිලි වලටවත් පණවන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ලෝකයේ දිහා බලන විදිහානුව මගේ හිතේ උද්ගත වෙන තත්වයක් මිසක් මගේ චින්තනයේ අවුලක් මිසක් මෙතන වෙන මොකක්වත් නැහැ. මෙන්න මේ චින්තන අවුල තේරුම් ගත්තට පස්සේ එයාට මේ මාර බැම්මෙන් ලිහෙන්න පුළුවන්. අර හරියට පස් ආකාරයක සක්‍ර දේවේන්ද්‍රයා ඉදිරියට ගේන වේපචිත්ති අසුරින්දයාගේ පස් ආකාරයක බැම්ම වගේ බැඳීමක් ඒ බැඳීම අභිබවා ගියපු බැඳීමක් නම් මාර බන්ධනය. මේ මාර බන්ධනය කියලා කියන්නේ මම වෙමි කියන තණ්හා දිට්ටි වශයෙන් ලෝකේ අල්ලගන්න ගතිය නම් තණ්හා දිට්ටි වශයෙන් මේ ලෝකේ කුමක්ද පින්වත්නි අල්ලගන්න තියෙන්නේ? මේ අල්ලා ගැනීම හරි අල්ලා ගැනීම තුල රහක් තියෙනවම කියලා හිතුවත් පින්වත්නි මේක යථාර්ථය අපිට තේරුම් ගන්න බැරි වුණොත් මොන්න සැප සම්පත් තිබුණත් මොන විදියකට ඔබේ ජීවිතේ ගෙවුණත් තව ඊටාම ස්වල්ප කාලයකින් මම වෙමි කියන හැඟීමත් එක්කම විඩාවෙන් පීඩාවෙන් ඔබට මේ ජීවිතය අතහැරලා දාන්න වෙනවා. ඒ නිසා පින්වත්නි මේ අපේ ජීවිතය තුළ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන.
ඇහැ ඉදිරියට එන රූපය තුල යථාර්ථයේ තේරුම් ගත්තාම මම වෙමි කියන හැඟීම ඒ රූපය තුල පවත්වන්නේ නැහැ. ඉතින් මේ ගැඹුරු දේශනාවක් නේ අපි සරලව කියන්නේ පුළුවන් තරම් තේරුම් ගන්න බලන්න. මම වෙමි කියන හැඟීම රූපය තුල පවත්වන්නේ නැහැ. ඇත්තටම රූපය කියන්නේ වර්ණ සටහනක් නේ. වර්ණ සටහන කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත උපාදාය රූපයක් නේ වර්ණ සටහන කියන්නේ. එතකොට වර්ණ සටහන කියන්නේ වර්ණ සටහන ගෝචර වෙන්නේ ප්‍රසාද චක්කුසයට. එතකොට චක්කු ප්‍රසාදයේ තුල වර්ණ සටහන පතිත වෙනවා. චක්කු ප්‍රසාදයේ තුල වර්ණ සටහන පතිත වෙනකොට පින්වත්නි මේ තුල මම වෙමි කියලා හැඟීමක් මම පවත්වනවා. යම් වෙලාවක මම වෙමි කියන හැඟීම පවත්වන්න නැතුව ස්පර්ශ ප්‍රත්‍යයෙන් දැනීමක් ඇති වුණා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට මේ දැනීම නිරුද්ධයි. එතනම නිරුද්ධයිනේ. පින්වත්නි හිත ඒ පැත්තට අවධානය ගියොත්නේ දැනීම ඇති වෙන්නේ. මේ වෙලාවේ ඔබේ කකුල තියනවද කියලා ඔබට දැනෙන්නේ නැහැ. දැන් කකුල කියනකොට කකුල පැත්තට ඔබේ අවධානය යනවා. කයයි පහසයි කයයි පහසයි කෙරෙහි පින්වත්නි Tamanගේ මනසත් Tamanගේ හිතත් ඒ පැත්තට යොමු වුණාම තමයි කකුලක් තියනවා කියලා හරි දැන් දන්නේ. දැන් මේ බණ අහගෙන ඉද්දි කකුලක් තියනවද කියලා අපි දන්නෙත් නෑනේ. එතකොට ඔබ තේරුම් ගන්න එක දෙයක් මේ ලෝකේ ඇස් තිබ්බට රූප තිබ්බට කන් තිබ්බට ශබ්ද තිබ්බට නහය තිබ්බට ගඳ තිබ්බට දිව තිබ්බට රස තිබ්බට මේ කිසිම දැනීම් මාත්‍රයක් ඇති වෙන්නේ නැහැ. හිත ඒ පැත්තට බර වෙන්න ඕන. ඒකට අපි කියනවා විඥානය කියලා. චක්කු විඥාන, සෝත විඥාන ආදී විඥානයේ ආකාර හයක් පැහැදිලි කරන්නේ. විඥානේ ඒ පැත්තට නැමුණාම ඊට පස්සේ තමයි පින්වත්නි ඔය දැක්කා කියන මට්ටම, ඇහුණා කියන මට්ටම, මේ ඇහෙන මට්ටමේ ඉන්නේ එතකොටයි. ඇහෙන මට්ටමේ ඉන්න විදිහක් නැහැ. විඥානේ ඒ කෙරෙහි මනස අවධානය යොමු වෙලා නැත්තම් නිදාගෙන ඉන්න මිනිහෙකුට හොඳට බනින්නකො කනට කරලා ගොරෝ නිදාගෙන ඉද්දි ඒ මනසට කිසි ගාණක් නැහැ. උදේ ඊට පස්සේ නැගිට්ටට පස්සේ ආ වෙනදට වඩා හොඳට කතා කරනවා. ඇයි? කන් තිබ්බේ නැද්ද? තිබ්බා. ශබ්ද මාත්‍රයක් ගියේ නැද්ද? තිබ්බේ නැද්ද? තිබුණා. මොකක්ද තිබ්බේ නැත්තේ? මනස ඒ පැත්තට නැමිලා නැහැ. එතකොට මේ මානසික අවධානයත් මේ ස්පර්ශයේ නිසයි මේ සියලු විඳීම් පහළ වෙන්නේ. ඒ අහන දේ නිසා සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් හෝ මධ්‍යස්ථ විඳීමක් හෝ හිතේ ජනිත වෙන්නේ ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන. ස්පර්ශය කියන්නේ ওই කාරණා තුනේ එකතුව. මේ තුන එකතු වෙච්ච නැති තැනක ස්පර්ශයක් නැහෙනි. ස්පර්ශය කියන්නේ තනි මායාවක්. ස්පර්ශේ මායාව පැහැදිලි කරන්න මේක වෙලාව නෙමෙයි. ස්පර්ශය කියන්නේ තනි මායාවක් පින්වත්. ස්පර්ශයේ යථාර්ථය අපි ඉස්සරහට තව දේශනාවකදී ඔබට අපි යම් විදියකින් පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. මඤ්ඤණාවක් මේක. මඤ්ඤණාවක් කියන්නේ මොකද්ද? හැඟීමක්. මේ හැඟීම් ටිකක් විතරයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. යථාර්ථය තුල එහෙම එකක් නැහැ පින්වත්නි. මම වෙමි කියලා මේ රූපය දකිනකොට මනසින් නැඹුරු වෙනවා. හරියට පොඩි ළමේ කණ්ණාඩි ඉස්සරහා රැවටෙනවා වගේ අපිත් ඇස් ඉස්සරහා දැන් රැවටිලා ඉන්නේ. කන ඉස්සරහා රැවටිලා ඉන්නේ. දැන් පොඩි ළමයෙක් කණ්ණාඩිය දිහා බලාගෙන කණ්ණාඩියට අත වනනකොට කණ්ණාඩියට hina වෙනකොට කණ්ණාඩියට කතා කරනකොට අපිට හිතෙනවා අනේ මේ පොඩි එකාට මොකුත් තේරෙන්නේ නැහෙනි කියලා. නමුත් පින්වත්නි පොඩි ළමේ කණ්ණාඩි ඉස්සරහා රැවටෙනවා වගේම දැන් අපිත් ඇස ඉස්සරහා රැවටිලා ඉන්නේ. ඒක අපිට තේරෙන්නේ නැහැ. ධර්මයෙන් බලනකොට තමයි තේරෙන්නේ මමත් ලදරුවෙක් වගේනේ කියලා. ලදරුවෙක් විදියට මමත් ඇස ඉස්සරහා රැවටුණා. මේ යථාර්ථයේ තේරුණාට පස්සේ පින්වත්නි ඇහැ ඉදිරියට කොච්චර රූපාවත් ඒ රූප රැඳෙන්නේ නැහැ. ඒ රූපය ඇහි රැඳෙන්න විදිහක් නැහැ. ඒක ලස්සන සිද්ධියක් මම කියන්නම්. එක ගණිකාවක් හිටියා ಭಾರತයේ විමලා කියලා. විසංගනක්. විමලා කියන ගණිකාව දවසක් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ළඟට එනවා. ඒතර විමලා කියන්නේ ඇත්තටම අවබෝධයට පත් වුණු තෙරණියක්. විමලා තේරි ගාතාවේ තියෙනවා ඒ කාර්ය මම හරි ලස්සනයි මං කොච්චර හැඩයිද කියනවා නම් ඒ කාර්ය මම සමහරලාට ලස්සනට ඇඳගෙන හොඳට ලස්සනට සැරසිලා මේ හොඳට ඇඳුම් පැළඳුම් වලින් ඇඳගත්තාම මිනිස්සු මාව වර්ණනා කරනවා ෂා ඔයාද ලස්සනයි කියලා. මම මේ හිස් මිනිසුන්ගේ වර්ණනාවට හරියන විදියටයි ඇඳේ කියනවා. ඒ මෝඩ ජනයාගේ වර්ණනාවට යම් විදියකටද ගැලපෙන්නේ ඒ බඳු ගැලපෙන හැටියටයි මම අඳින්න පටන් ගත්තේ. එතකොට මිනිස්සු මම දැක්කාම කිව්වා පුදුම ලස්සනක්. මේසා ලස්සනක් කියලා මිනිස්සු මා වර්ණනා කළා. ඒ වර්ණනා කරනකොට මම අංගපසංග පෙන්නා බාගෙට ඇඳගත්තා කියනවා. මං ඒ විදියට හොඳට ඇඳගෙන
දැන් බලන්න මේ විමලා කියන වෙසංගනගේ කතාව මම ඒ කාලේ හොඳට ඇඳගෙන මම මගේ සිටු මගේ මාලිගාවේ කියන්නේ ගොල්ලන් හොඳට ධනිය තිබිලා තිනවා. මගේ ගෙදර ඉස්සරහා මම එහෙට මෙහෙට ඇවිදින්නේ මුවන් අල්ලන්න උගුල් අටවන වැද්දෙක් වගේ කියනවා. මුවෙක් අල්ලන්න උගුලක් අටවපු වැද්දෙක් වගේ මම තරුණයෙක් යනකම් තරුණයාව මගේ දැලට දාගන්න මම අර මෝඩ ජනයාගේ මුසපත් වීමට ගැලපෙන විදියට ඇඳගෙන මම එහෙට මෙහෙට දොරකඩ ඇවිද්දා කියනවා. ඒ ඇවිදිනකොට මට සමහර තරුණයෝ වශී වුණා කියනවා. එහෙම ජීවිතයක් මට තිබ්බේ කියනවා. මුවන් අල්ලන වැද්දෙක් වගේ මම මිනිස්සු තරුණයන්ව ලුහු බැඳා කියනවා. මේ තරුණියෝ මා කෙරේ ඇදී ආවා කියනවා. මාව දැක්කාම ඇදිලා ආවා කියනවා. දැන් මෙන්න මේ විමලා කියන ගණිකාවට දවසක් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අභිමුඛ වෙනවා. ඒ සිද්ධිය තමයි මට කියන්න උවමනාව තියෙන්නේ. මේ විමලා කියන වෙසංගන සම්බන්ධ ගොඩාක් විස්තර තියෙනවා. විමලා කියන වෙසංගන දවසක් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අභිමුඛ වෙනවා. මුගලන් හාමුදුරුව අන්දවණී භාවනා කර කර ඉන්නවා. මුගලන් මහරහතන් වහන්සේ භාවනා කර කර ඉන්නකොට මේ විමලා කියන ගණිකාව වෙසංගන කොහේ හරි ගමනක් යනකොට මේ මුගලන් හාමුදුරුව ගහක් යට භාවනා කරනවා දකින්නවා. උන්වහන්සේ බොහොම කඩවසන් කෙනෙක්. හරියට නීල මාණික්කයක් වගේ. හරීම කඩවසන්. බොහොම දේහධාරී ආරෝහ පරිණාහ ශරීරයක් තිබුණ බොහොම පෘෂ්ටිමත් ඇඟක් තිබිලා තියෙනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දැකලා මේ විමලා කියන වෙසංගනට හිතිලා තියෙනවා අනේ මෙබඳු රූපයක්. නීල මාණික්කයක් වගේ මෙබඳු රූපයක්. මොකට කසාවතකින් මේක වහගෙන මේ ලස්සන ජීවිතේ වනස ගන්නවද දන්නේ. දැන් බලන්න එයාට හිතුනේ එයාගේ කල්පනාවේ හැටියටයි. දැන් මේ පැවිද්ද කියන්නේ මහා අනවශ්‍ය දෙයක් විදිහට සමහර විට භෞතිකවාදීව හිතන තරුණයෙකුට මිනිසෙකුට හිතෙන්න පුළුවන්. පැවිද්ද කියන්නේ නොවිය යුතු දෙයක්. දැන් සමහර අය එහෙම කියනවත් නේ. දැන් පැවිදි වෙච්ච අය දැක්කහම සමහර අය කියනවා මොකටද පැවිද්දක්? පැවිද්දක් කිසිම තේරුමක් නැති දෙයක්. පැවිද්දක් වැඩක් නැහැ. ඊට පස්සේ සමහර දැන් අසත්පුරුෂ කතාවක් තියෙනවා පැවිදි වෙන්නේ කෑම බලාගෙන කියලා. දැන් ලංකාවේ සමහර අය මේ භෞතිකවාදයට බර ලංකාවේ ඉන්නවා නිරාගමික කියලා කිසි ආගමක් නැති කොටසක්. හැබැයි ඒගොල්ලෝ විද්‍යාව ආගමක් වගේ අදහනවා. මේ එහෙම කොටසක් ඉන්නවා. ඒ අය කියන්නේ පැවිද්ද කියන්නේ කෑම නැතිකමට හම්බෙන්නේ දෙයක්. කෑම නැත්තම් පැවිදි වෙනවා නම් පොලිමේ ඇවිල්ලා මහාන වෙන්න එපාය මේ දවස්වල. මිනිසුන්ට කන්ද නැහෙනේ. පැවිද්ද කියන්නේ අතිශය සත්පුරුෂ සුන්දර අවධියක්. ඒකට పూర్ව බෘත පුණ්‍ය බලයක් තියෙනුත් නැත්තම් පැවිද්දට එන්න බෑ. ඉතින් මේ පැවිද්ද කියන්නේ මහා ආශ්චර්යවත් දෙයක්. ඒතර දැන් බලන්න මේ කාමභෝගී ලෝකයට පේන්නේ පැවිද්ද කියන්නේ මහා අසත්පුරුෂ වැඩක් වගේ. දැන් සමහර අය ඉන්නවා පැවිදි වෙනකොට කියනවා මේ ජාතිය විනාශයි කියලා. ඒතර පැවිදි වෙනකොට ජාතිය විනාශයි කිව්වට කවුරුත් කියනවද මේ මිනිස්සු තරුණයෝ බයික් වල හැප්පිලා මැරෙනවා. ඊට පස්සේ විවිධ සල්ලාලකම් වලට අහු වෙලා ජීවිත විනාශ කරගන්නවා. විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිරගත වෙනවා ජීවිතාන්ත දක්වා හිරේ. එතකොට කවුරුත් කියනවා ධනී ජාතිය රකින්නේ කවුද කියලා? කියන්නේ නැහැ. එතකොට මේ චෝදනාවෙම තියෙනවා පොඩි අසත්පුරුෂ ගතිය. පැවිද්ද කියන්නේ අතිශය දුර්ලභ ප්‍රතිලාභයක්. එතකොට දැන් මේ කසාවතින් වහගෙන ඉන්නකොට විමලා කියන වෙසංගන දැක්කේ හරියට මේ කරන්නේ මේ කසාවතින් මේ මෙච්චර සුන්දර ශරීරයක් වහගෙන ජීවිතේ වනසා ගැනීමක් කියලා හිතුවා. හිතලා එයා අර මුගලන් හාමුදුරුවෝ භාවනා කරන තැන මේ ගෑනු කෙනා නටන්න පටන් අරන් තියෙනවනේ. මෙයා නටනවා, අප්පුඩි ගහනවා. ඊට පස්සේ යාගේ පාසටහන් වල තියෙන විවිධාකාර ශරීර ආයත්තම් සොලවනවා. ඊට පස්සේ අත්වල තියෙන වලලු එකින් එක ඝෂ්ඨනය කරනවා. මේ විදියට විවිධ ශබ්ද කරමින් ලස්සනට සින්දු කී නටන්න පටන් ගත්තා. මෙයාට හිතුනේ මේ වගේ මුනිවරයෙක් වසඟයට ගන්නවා කියන්නේ හපංකමක් නෙමෙයි මහා ලොකු දෙයක් නෙමෙයි මේක මට ඉක්මනට කරන්න පුළුවන්. මොකද මෙයාගේ තේරිගාතාවේ තියෙනවා හරි ලස්සන සිද්ධියක්. ඊට පස්සේ දැන් මෙයා නටද්දී නටනකොට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ එමීට නෙත් දෙක විවෘත කරා. දැස් ඇරියා. අරිනකොට මේ කාන්තාවට නම් මගේ වැඩේ දැන් හරි. දැන් මේ ශ්‍රමණයා මට ආහු වුණා. S2 ඇරලා උන්වහන්සේ අහලා තිනෝ නැගණිය මොකද මෙතන මේ දඟලන්නේ ඇයි කියලා අහලා තියෙනවා.
එතකොට මේ කාන්තාව තවත් ලස්සනට නටලා තියෙනවා. ඇය හිතුවේ මේ ඇස් ඇරියේ ඇය කෙරෙහි නිකන් මොකක් හරි කුල්මත් වෙච්ච අදහසකින්, මුසපත් වෙච්ච අදහසකින් කියලා ඇය හිතන්න ඇති. එතකොට මොග්ගල්ලාන මහරහතන්ස් දැනගත්ත මේ කාන්තාවගේ මොකක්ද අරමුණ කියලා. උන්වහන්සේ කියනවා ඔබ ඔය කරන්නේ හරියට නෙළුම් කොළයකට වතුර දානවා වගේ කියනවා. ඇයි නෙළුම් කොළයකට වතුර දැම්මම පින්වත්නි රැඳෙන්නේ නැහැ. ඇසහරහා යම් දෙයක් දැක්කම අවබෝධයටපත් වුණු මුනිවරයා තුල ඒ ඔස්සේ රාගය කියලා එකක් හිතේ හිටින්නේ නැහැ පින්වත්නි. මේ ඇසහරහා මේ ආයතන හය හරහා තමයි රාග ద్వේෂ මොහ මෝරන්නේ. එතකොට මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත්ත කෙනාට, පරමාර්ථය දැකපු කෙනාට, ලෝකේ පරම සත්‍ය තේරුම් ගත්ත කෙනාගේ ජීවිතය තුළ ඇස හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා, මනස හරහා මේ රාගේ හිටින්නේ නැහැ පින්වත්නි. ද්වේෂය හිටින්නේ නැහැ පින්වත්නි. මෝහය හිටින්නේ නැහැ මේ ජීවිතය තුළ. එතකොට රාග ද්වේෂ මෝහ වල හිටින්න තියෙන අවස්ථාව හරිම අඩුයි. මේ කතාව දැනගෙන, මේ කතාව තේරුම් අරගෙන මේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ දායාද වෙච්ච මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියනවා ඔබ ඔය කරන වැඩේ හරියට නෙළුම් කොළයකට වතුර දැම්මා වගේ කියලා. එහෙම කියද්දී පින්වත්නි මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ඒ කාන්තාව පැහැදිලි කරනවා, ඇය සිහි කරනවා, ඇයගේ ජීවිතය තුළ උන්වහන්සේ වදාරනවා ඇයගේ ජීවිතයේ ධර්මයේ රෝපණය වීම පිණිස, ධර්මයේ පිළිසරණ පිණිස, ධර්මයේ යහපත පිණිස ඇය මතු කරන කාරණේ ඊටාම වැදගත් කාරණයක්. ඇයගේ ජීවිතය තුලින් මතුවන කාරණේ වැදගත්. මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පැහැදිලි කරද්දී ඇයගේ ජීවිතය තුල යම් විශාල විපර්යාසයක්, විශාල වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වෙනස තමයි පින්වත්නි ඇයට තේරුණා මේ සියලු මිනිසුන්ගේ චින්තනය එක වගේ නෑ කියලා. සියලු මිනිස්සු හිතන්නේ එක විදියට නෙමෙයි කියලා ඇයට තේරුණා. ඇය කියනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ශ්‍රමණයන් වහන්සේ හරියට ඔබ වහන්සේ ඔය කියන කතාව මට කවුරුත් ඔය වගේ එකක් කියලා නෑ. ඒ බඳු කතාවක් මට කිසි කෙනෙක් කියලා නෑ. මම නටද්දී, මම දකිද්දී, මම ගයද්දී, මම නර්තනයේ යෙදෙද්දී මේ තරුණිය මට වශී වෙන්නේ හරියට, මේ මිනිස්සු මට අහු වෙන්නේ හරියට නාකි මීරැලක් මඩකට එනවා වගේ. නාකි මීරැලක් මඩට දුවනවා වගේ මට අහු වෙන්නේ. එතකොට මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියනවා නැගණිය මේ මගේ හිත ඔබට සොලවන්න බෑ කියනවා. ඔබ කරන්නේ හරියට අවකාශයේ චිත්‍ර අඳින්න හදනවා වගේ වැඩක් කියනවා. ඔබ කරන්නේ හරියට මඳුරු පියාපතකින් මහා මේරුව වහන්න හදනවා වගේ වැඩක් කියනවා. ඔබ කරන්නේ හරියට පළඟැටියේ ගින්නත් එක්ක හැප්පෙනවා වගේ වැඩක් කියනවා. පළඟැටියා නැසෙනවා මිසක් ගින්නට හානියක් වෙන්නේ නැහැ කියනවා. දැන් මේ කතාව ඇස්සේ දැන් මේ කතාව අහනකොට අර විමලා කියන වෙසංගන ධර්මයට අන්තිමට රහත් වුණා. විමලා කියන වෙසංගන විමලා ඒ රහත් උත්තමාවිය. එතකොට ඒ එවැනි අනාචාරයේ කාන්තාවකට පවා පිළිසරණක් තියෙන බුද්ධ ශාසනයක් අපි ඉස්සරහා තියෙන්නේ. ඒක ගැන අපි සතුටු වෙන්න ඕන පින්වත්නි. දැන් මම මේක කියන්න උත්සාහ කළේ මේකට ඊට වඩා ගැඹුරු කාරණයක්. ඒ තමයි මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතනික ක්‍රියාවලිය තුල දැකීම් මාත්‍රයෙන් අතහැරලා දාන්න පුළුවන් හිතක් නම් තියෙන්නේ අපිට. ඇසීම් මාත්‍රයෙන් අතහරින්න පුළුවන් හිතක් නම් තියෙන්නේ. දැනීම් මාත්‍රයෙන් අතහරින්න පුළුවන් හිතක් නම් අපිට තියෙන්නේ. සිතීම් මාත්‍රයෙන් අතහරින්න පුළුවන් හිතක් නම් අපිට තියෙන්නේ. පින්වත්නි එතන රාගේ හිටින්න ඉඩක් නැහැ. ද්වේෂේ හිටින්න ඉඩක් නැහැ. මෝහයට හිටින්න ඉඩක් නැහැ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාලේ අස්මීති භික්කවේ මඤ්ඤත මේ මම වෙමි කියන එක හැඟීමක් විදිහටම තේරුම් ගන්න. මම වෙමි කියන එක හැඟීමක් විදිහටම තේරුම් ගත්තට පස්සේ ඒ හැඟීම තුල පින්වත්නි තමන්ගේ වසඟේ පවත්වන්න හදන්නේ මම කියන එක හැඟීමක් විදිහට තේරුම් ගන්න බැරි වුණාට පස්සේ එයා රූපේ පැත්තෙන් මම කියලා හිට ගන්නවා. ඇහැට පේන රූපේ පැත්තෙන් අනේ මගේ දරුවනේ, මගේ ගෙදරනේ, මගේ කාර් එකනේ, මගේ රත්තරන් බඩුනේ මේ විදිහට මගේ කියන අදහස ඇතුව පේන රූපේ පැත්තේ යාගේ විඥානේ පිහිටව ගන්නවා. ඒ විඥානේ පිහිටන්නේ රූපේ පැත්තේ. බැරි වෙලා හරි රූපේ පැත්තේ පිහිටියේ නැත්නම් ඇස පැත්තේ පිහිටනවා. මටනේ පේන්නේ, මමනේ දැක්කේ කියලා ඇහැ පැත්තේ පිහිටව ගන්නවා.
එහෙමත් නැත්නම් හිත පැත්තේ අර විඥානයේ පැත්තෙම පිටව ගන්නවා. මට හිතෙනවා. මටමයි හිතෙන්නේ. මටමයි දැනෙන්නේ මේ විදියට Tamanගේ පැත්තේ විඥානය පිටව ගන්නවා. පින්වත්නි මේ යථාර්ථය හොඳට තේරුම් ගන්න. මේ ලෝකේ අනාගතයේ වන්නේය කියන මඤ්ඤතයක් පවතිනවා. හරියට 6 දිනක් තැළුවට පස්සේ යවමිටියක් 6 දිනක් තලලා ඉවර වුණාම 7 වෙනි කෙනෙකුත් ආයෙ තලනවා කියලා. අපි මතක් කරේ අර 7 වෙනි ඇවිල්ලත් යව ටික තලනවා කියලා. ඒ වගේ මේ මම වෙමි කියන හැඟීම පැවතුනොත් පින්වත්නි එයාගේ ජීවිතය තුළ සචේසෝ භික්කවේ අසුතවා පුතුග්ජනෝ ආයතින් පුනබ්බවාය චේතේති. එයාගේ ජීවිතය තුළ නැවත නැවත පුනර්භවයක් ප්‍රාර්ථනා කරනවා. අනේ මේ වගේ මේ බඳු ඇස් මට හම්බ වෙනවා නම් මේ බඳු කම් මට හම්බ වෙනවා නම් කියලා අනාගතේ ප්‍රාර්ථනා කරනවා. ලෝකේ යථාර්ථය දකින්න. ලෝකේ යථාර්ථය කුමක්ද පින්වත්නි? යථාර්ථය තමයි මේ ලෝකේ යථාර්ථය තමයි සියල්ලම හටගෙන සියල්ලම නිරුද්ධ වෙනවා. මේ ලෝකේ සියලු ධර්ම හටගෙන සියලු ධර්ම නිරුද්ධ වෙනවා. ඒ යථාර්ථයේ සියල්ල තුලම මේ යථාර්ථයේ දකින්න එකට කියන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ලම සමුදයයි සියල්ලම නිරෝධයයි. මේ සියල්ලම සමුදය නිරෝධය වෙන එක નિરાයාසයෙන් ඔබේ හිතේ යම් දවසක උද්ගත වුණොත් ඒ උද්ගත වෙච්ච ශ්‍රාවකයා තුල මේ සියලු අත්දැකීම් ඇස කන නාසය දිවකය මනස කියන අත්දැකීම් ලෝකයේ තුලම යථාර්ථය හටගෙන නිරුද්ධ වෙනවා කියන ස්වභාවය නම් ඒ ස්වභාවය තුල සම්පූර්ණයෙන්ම පින්වත්නි දුක ඉවර වෙලා යනවා. එතකොට මේ හැඟීම පවත්වන්න ගියාට පස්සේ එයා කල්පනා කරනවලු මේක දීර්ඝ විස්තරයක් තව මැදින් පැහැදිලි වෙනවා. අයමාහස්මීති මඤ්ඤත මේතං භවිස්සanti මඤ්ඤත මේතං න භවිස්සanti මඤ්ඤත මේතං. ඊට පස්සේ එයා කල්පනා කරනවලු රූපී මඤ්ඤත මේතං අරූපී මඤ්ඤත මේතං. මේ කියන්නේ මේක සමහරට සූත්‍රය බැලුවම කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මේ විදියට මේ මම වෙමි කියන හැඟීම මේ විදියට පවත්වනවා කියන එකේ මං හකුලවල ඔබට කියන්න මොකද්ද මේ කියන්නේ කියලා. මේ දේශනාවේ තියෙන්නේ කාම ලෝකයේ ගියත් රූප ලෝකයේ ගියත් අරූප ලෝකයේ ගියත් පින්වත්නි මම වෙමි කියන මඤ්ඤණාවෙන් නිදහස් නැහැ කියන එක. දැන් ಭಾರತයේ සමහර ශ්‍රමණ කණ්ඩායම් හිටියා. ඒගොල්ලෝ ධ්‍යාන දියුණු කළා. දියුණු කරලා අරූපාවචර බඹලෝ යන්න පටන් ගත්තා. ඒගොල්ලෝ හිතුවා මේ සසර තනව්වේ සංසාරික චර්යාවේ සංසාරික චාරිකාවේ සුන්දරම තැන බඹලෝ කියලා හිතුවා. ඇයි දිග ආයුෂයක් තියෙනවා. ඒගොල්ලෝ හිතුවා එතන හොඳයි කියලා. දැන් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේදී මතක් කරනවා මේ මඤ්ඤණාවෙන් නිදහස් නැහැ කියලා. රූපාවචර අරූපාවචර මේ කිසිම තැනක මඤ්ඤණාවෙන් නිදහස් නැහැ. ඒ කියන්නේ එහෙනම් කාම ලෝකයේ තුලත් රූප ලෝකයේ තුලත් අරූප ලෝකයේ තුලත් මම වෙමි කියන හැඟීම පවතිනවා. ඒකනේ රූප බඹලෝ ගියපු කෙනා තායෙත් සුගතිය. බඹලෝවට ගියපු කෙනෙක් දෙවෙනි ජීවිතේ සුගතියට එන්නේ ඇත්තට. හැබැයි සුගතිය කියන්නේ ආයි මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. මනුස්ස ලෝකයට ආවට පස්සේ ආයෙත් නිරේට වැටෙන්න ඉඩ කඩක් තියනවද නැද්ද? තියෙනවා. අන්න ඒකයි බඹලොවත් බුදුරජාණන් වහන්සේ අගය කළේ නැත්තේ. බඹලොවත් අගය කරපු නැති අවස්ථාවක්. ඒ නිසා කාම රූප අරූප කියන මේ කිසිම තැනක පින්වත්නි මම වෙමි කියන හැඟීමෙන් නිදහස් නැහැ. හැබැයි ඒක නිදහස් වීම පිණිස මේ මොහොතේත් ඔබට මේ ධර්මයේ ඔබේ කනට වැටෙනවා. මේ මඤ්ඤණාවෙන් නිදහස් වෙන ක්‍රමයක් තමයි පින්වත්නි මේ ලෝකේ බෙද බලන්න. මේ ඝන සංඥාව නිසා තමයි මම වෙමි කියන හැඟීම හරියට පවතින්නේ. මේ ඝන සංඥාව නිසා මේ ඝන සංඥාවෙන් එයා සංඥා විපල්ලාසයට අහු වෙලා ඉන්නේ. සංඥාවෙන් මුලා වෙලා ඉන්නේ. මේක බෙදා බලන්න. බෙදා බලනකොට ඇත්ත තේරෙයි. බෙදනකොට අර වටිනාකම ටික අඩු වෙන්න පටන් ගන්නවා. දැන් අපි හිතමුකෝ මිනිස්සෙක්ගේ ඇහැ ඉදිරියට එන රූපයක් තියෙනවා ඇඳුමක් කියලා. ඒතර ඇඳුමක් තියෙනවා. ඊට පස්සේ ආයේ ඇඳුම කොහොම හරි කොහේ හරි ගිහින් තියෙන තැනක් බල්ලා ගන්නවා. දැන් ටීවී එකේ ඇඳුමක් දැක්කහම හිතන්නකෝ. ඒ ඇඳුම අරගෙන මේ මිනිස්සයා ඔන්න දැන් ඇඳුම අරගෙන ගෙදරට එනවා. ඊට පස්සේ මේක හොඳට සුවඳ කරනවා, අඳිනවා, බලනවා, කණ්ණාඩි ඉස්සරහට යනවා, හැඩ බලනවා, තව අයගෙන් අහනවා. ඊට පස්සේ ෆොටෝ ගහනවා. අද නම් ඕන්නම් සමාජ මාධ්‍යයට දානවා. මේ ඇඳුම කොහොමද කියලා අහනවා. ඊට පස්සේ මිනිස්සු එකකින් මුසපත් වෙලා කොහෙන්ද ගත්තේ, කොහොමද ගත්තේ, කීයක් වුණාද කියලා මිනිස්සුත් එකකින් කුල්මත් වෙනවා. එහෙම එකක් නේ තියෙන්නේ. ඒතකොට මේ විදියට ඇඳුමක් ගත්තාම දැන් එයාට හිතෙනවා ඇඳුමෙම මොකක් හරි වටිනාකමක් තියෙනවා.
ඒතර දැන් ඇඳුමේ වටිනාකමක් නැහැ කියලා කෙලින්ම කිව්වොත් එහෙම මේ අසෘතවත් අන්ධබාල පෘථග්ජනෙක් අහන්න පුළුවන් නෑනේ මේක රුපියල් 5000ක් විතර වුණා කොහොමද වටින්නේ නැහැ කියන්නේ කියලා. ඒ වගේ මේ බොළඳ තැනකින් එහෙම නෙමෙයි අපි මේ ධර්මයේ කතා කරන්නේ. මේකට වඩා ගැඹුරුයි. දැන් ඇඳුමක් ගත්තාම අපිට හිතෙන්න පුළුවන් ඇඳුමේම වටිනාකමක් තියෙනවම කියලා. ඇඳුමේමයි වටිනාකම තියෙන්නේ කියලා හිතනවා. පින්වත්නි ඇඳුම මුල් ස්වභාවයට ගිහින් බලන්න. දැන් අපි හිතමු කමිසයක් කියලා. එතකොට මේ කමිසේ මුල් ස්වභාවය මොකද්ද? ෂර්ට් එකක මුල් ස්වභාවය රෙද්දක්. ඒ රෙද්දෙත් මුල් ස්වභාවයට ගිහින් බලන්න. නූල් ටිකක්. නූල් ටිකෙත් මුල් ස්වභාවයට ගිහින් බලන්න. කෙඳි ටිකක්. කෙඳි ටිකෙත් මුල් ස්වභාවයට ගිහින් බලන්න. කෙඳි ටිකේ මුල් ස්වභාවය මොකද්ද? ඒ කියන්නේ කෙඳි අරන් තියෙනවා පටපණුවන්ගෙන් ඒ කාලේ. එතකොට කෙඳි එහෙම අපි නිකන් එක පැත්තකින් බලමු. කෙඳි ටිකේ මුල් ස්වභාවය පටපණුවා. පටපණුවෙක්ගේ මුල් ස්වභාවය එයා කාපු කෑම ටික. දැන් මේ කමිසේ යථාර්ථය මොකද්ද පින්වත්නි බෙදාගෙන යද්දී? අන්න එතකොට ටික ටික තේරෙනවා අර වටිනාකම බාල වෙලා මේකට කියන්නේ විභජනය. බෙදලා විස්තර කරලා දැනගන්නවා. එතකොට එහෙම දැනගන්නකොට තේරෙනවා දැන් රාගය කියලා මොකකටද බැඳින්නේ පින්වත්නි? දැන් තණ්හාව කියලා පටපණුවට බැඳෙන්නද? පරමාර්ථයක් විදියට කුමකටද දැන් රාගය හදාගන්නේ? කුමකටද තණ්හාව හදාගන්නේ? තණ්හාව හදන්න දැන් මොකද්ද ඉතුරුනේ ෂර්ට් එකේ? මේ විදියට ඊටාම ගැඹුරින් විමසා බලනකොට තේරෙනවා යථාර්ථේ මම හිතාගෙන ඉන්න ලෝකේ නෙමෙයි. මං හිතාගෙන ඉන්න යථාර්ථේ නෙමෙයි. අවිද්‍යාවෙන් මට යථාර්ථේ වැහුණා කියලා යම් දවසක තේරුනොත් ඒ තේරීම තුළම සම්මාදිටියට එන්න පුළුවන්. ඒ නිසා අපි මේ ඊටාම කෙටියෙන් යවකලාපීය සූත්‍රය ඇසුරු කරගෙන ඊටාම සරලව දහම් කොටාසයක් පැහැදිලි කළේ. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධය පිණිස මේ දේශනාව උපකාර වේවා.